ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දෙවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. එවිට උන්වහන්සේට කතා කොට ජොහන්ගේ ගෝලය නොයෙක් වර උපවාස පවත්වා යාඥා පුද කරති. පරිසීවරුන්ගේ ගෝලයොත් එසේම කරති. එත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති කිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මනාලයා මගුල් ගෙදර සිටියදී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකිද. එත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි. එදවසේදී ඔවුන් උපවාස කරනු ඇතැයි වදාළසේක. උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළසේක. කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා පරණ ඇඳුමට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේද නැත. කිසිවෙකු නව මිදිවුෂ පැරණි බඳුන් වල වත් කරන්නේ නැත. වත් කළොත් නව මිදිරසින් බඳුන් පැලී මිදිරස වැගිරී බඳුනුත් නාස්ති වෙයි. නව මිදිරස වත් කළ යුත්තේ නව බඳුන් වලමය. තවද පැරණි පරණ මිදිරස පානය කළ කිසි මිනිසෙක් නව මිදිරස රුචි නොකරයි. පරණ මිදි රසම රසයයි ඔහු කියන්නේය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, අපි කොලොස්සි වරුන්ගේ ලිපියෙන් තමයි මේ කියවීම ගන්නෙ මේ දවස්වල. දේව ධර්මය කියන එක මහා ගැඹුරු තැනක්. දේව ධර්මය කියන එකේ අපි ගැඹුරින් ඉගෙන ගන්නට ඕනේ. අපි කියනවා කොස්මික් ක්‍රයිස්ට් කියලා. මේක හරිම සිංහල වචනේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වයේ කොස්මොලොජි කියලා කියන්නේ කොස්මොලොජි කියලා කියද්දී විශ්වය මුළු ලෝකයම කොස්මික් ක්‍රයිස්ට් කියලා කියද්දී ස්වාමින් වහන්සේ මුළු මේ විශ්වයේම සමිදානන් කියන සංකල්පය. එතන මේක මහා ගැඹුරු තැනක්. කොලොස්සිවරුන්ගේ ගිලිපිය ඔබට නිකන් කියවන්න හරි අමාරුයි. ඒක හරි ගැඹුරු තැනකයි තියෙන්නේ. මෙතැනදී මගේ ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ කේන්ද්‍රයම වෙන්නට ආරාධනා කරනවා. අපි ඒ ලිපියෙන් අද දේශනාව ආරම්භ කරමු. අද පළවෙනි කියවීම උන්වහන්සේ කතා කළා කියනවා ක්‍රිස්තුස් වහන්සේ දෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන ස්වරූපයව මුළු මැවිල්ලේ අගතැන් ගන්නාසේක. දැන් බලන්න මේ වචනේ. දෘශ්‍යමාන කියලා කියන්නේ විසිබල්. අදෘශ්‍යමාන කියලා කියද්දී ඉන්විසිබල්. එතකොට පෙනෙන දෙවියන් වහන්සේ නොපෙනෙන දෙවියන් වහන්සේගේ පෙනෙන ස්වරූපය තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඒකයි ජේසු ක්‍රිස්තුස් වහන්සේම කියලා කියන්නේ. එතකොට යෝක් වහන්සේගේ සාක්ෂිකාරයන්ට නේද? ජෙහෝවා විට්නස් කියලා ඉන්නේ. ලස්සන පොත් එහෙම තියන්නේ. ප්‍රින්ට් කරලා අරගෙන ඇවිල්ලා අපට දෙන්නේ නේද? ගෙවල් වලට ඇවිල්ලා නේද? ඉතින් ඒගොල්ලොන්ට ආව වෙලාවක මේක පෙන්වන්න. ඒගොල්ලෝ කවදාවත් විශ්වාස කරන්නේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ කියලා මගේ ප්‍රේමාන්තනේ. එයාලා කියන්නේ ජේසුව මවනු ලැබපු කෙනෙක්. එයාගේ බයිබලයේ එයාලා අපි කියනවා ජෝන් 9 ප්‍රලෝග් කියලා. ඒ කියන්නේ ජෝන් සුවිශේෂයේ පූර්විකාවේ උන්වහන්සේ ධර්මයානෝ දෙවියන් වහන්සේවම සිටිසේක කියන කැල්ල කපලා අයින් කළා තියෙන්නේ. තේරුණාද කියන එක? ඉතින් එතනදී ඒක හරි භයානක තැනක්. අනිත් මූලධර්මවා අනිත් සභාවන් එක්ක ගත්තාම මම එක කෙලින්ම කියනවා. යාක් වහන්සේගේ සාක්ෂිකාරයෝ කියලා කියද්දි අතිශයින් භයානක තැනක්. ඒගොල්ලෝ කුරුසය විශ්වාස කරන්නේ නැහැ. ජේසුස් අණ ගැහුවේ මෙන්න මේ විදියට කියලා කියන්නේ. ජේසුස් අණ ගැහුවේ මෙන්න මේ විදියට. එහෙම බයිව පේන්නේ නැහැ නේ. කමන්නේ. අණ ගැහුවේ මේ විදියට කියලා විශ්වාස කරනවා. මෙහෙම නැහැ. එතකොට අර හරස් කැපෙන තැනක් එයාලගේ කුරුසය නැහැ. ඉතින් ජේසුස් දෙවියන් වහන්සේ නෙමෙයි කියලාත් කියනවා. ඉතින් මෙතන හරි ඒගොල්ලන් අපි පැත්තක තියමුකෝ. ඒගොල්ලෝ ගැන වෙන දවසක් කතා කරමුකෝ. මගේ ප්‍රේමවන්තයනි, දැන් මෙතනදී අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය.
එතකොට ජේසු මේ ලෝකෙට ආවේ අර ඈත හිටිය දෙවියන් වහන්සේ උන්වහන්සේව ප්‍රකාශ වෙන්නත් බෑ. උන්වහන්සේගෙත් එක්ක ඩිරෙක්ට් කතා කරන්නත් බෑ. දැක්කොත් මැරිලා වැටෙනවා කියන තැන මහා ආදරයක් අරගෙන උන්වහන්සේ මාංශගත වෙලා අපිත් එක්ක ජීවත් වෙන ආවා. එතකොට ඒකයි ජේසු කියන්නේ මම කරන්නේ මගේ තාත්තා කරන දේ. මම කියන්නේ මගේ තාත්තා කියන දේ. ඒ කියන්නේ අපි දකිනවා ස්ටීවන් පවුල්තුමා සමා වෙන්න තෝමස් තුමා කියනවා ස්වාමීනි අපට උන්වහන්සේ පෙන්නන්න කියලා. ජොම්තුමාගේ 14 වෙනි පරිච්ඡේදය මට මතක හැටියට ජොම් 14 කතා කළා කියනවා ස්වාමීනි මාර්ගය දැනගන්නේ කෙසේද කියලා කියද්දී පිලිප් කතා කරලා කියනවා සමා වෙන්න. පිලිප් කතා කරලා කියනවා 8 වෙනි වගන්තිය. 14 8 වෙනි වගන්තිය. ඉතින් හරි පුතේ හරි. තෝමස් කතා කොට 5 වෙනි වගන්තිය. ස්වාමීනි ඔබ කොතැනට වඩිනසේක්දයි අපි නොදැනෙමු. එසේනම් මාර්ගය දැනගන්නේ කෙසේදයි ඇසිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. ඔබ මා නොහඳුන්නා නම් මගේ පියාණන් වහන්සේත් හඳුනන්නහුය. ඔබ මා හඳුනන්නහු නම් මගේ පියාණන් වහන්සේත් හඳුනන්නහුය. මෙතෙන් පටන් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. උන්වහන්සේ දැක ඇතයි වදාළසේක. දැන් තාත්තව දැක්කා කියලා කියනවා ජේසු. ඒ කියන්නේ ඔයාලත් තාත්තව දැක්කා. එතකොට කියනවා පිලිප් කතා කොට 8 වෙනි වගන්තිය. ස්වාමීනි පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව එය අපට හොඳටම ඇතියයි උන්වහන්සේට කිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් මෙපමණ කලක් ඔබ මා සමග විසූ නමුත් තවත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි නම් මා ඔබ හට වදාරන වචන මගේම අධිකාරී බලයෙන් නොවදාරමි. පියාණන් වහන්සේ මා තුල වැඩ සිටිමින් වැඩ වසමින් සුවකීය ක්‍රියා ඉටු කරන සේක. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බවට මගේ වචන විශ්වාස කරන්න. එසේ නැත්නම් මගේ ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. මගේ ප්‍රේමවන්තයනි ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ වචනය කතා කළා කියන්නේ ඒකයි. ස්වාමීන් වහන්සේගේ වචනය කතා කළා කියන්නේ ඒකයි. ඒ තැනදී මම ෆෑන් එක හදන්න යද්දිත් කැමරාව හරිම දයාබර විශ්වාසවන්තව ෆෑන් එකටත් අල්ලනවා. ඒ කියන්නේ හරිම අර වෙන විශ්වාසවන්ත සුවචකීකරු දරුවෝ ඉන්නේ very good very common මගේ ප්‍රේමවන්තයනි. ඉතින් ඒක නිසා විහිළුවට කරන්නේ කියන්නේ මේ ඉතින් මගේ ප්‍රේමවන්තයනි එතනදී ඒ කියන්නේ පියාණන් වහන්සේව දන්නේ නැහැ කැමරාව මම සමහර ෆෑන් එකේ සුභාරංචි දේශනා කරන ෆෑන් එක අරගෙන දරුවෝ බලන්නේ නැති ඒක එහෙම කියලා කිව්වේ නැත්තම් පියාණන් වහන්සේව දැක්ක කෙනා මාව දකින්න කෙනා පියාණන් වහන්සේව දකිනවා. එතකොට උන්වහන්සේ කියනවා මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද ඉන්නවා. දැන් බලන්න ජේසුස් මොකක්ද මේ කතා කරලා කියන්නේ? ජේසුස් පුදුම සම්බන්ධතාවයකට ඔබ මාව අරගෙන යන්නේ. ජුවන් 15 උන්වහන්සේ දැන් 14 මෙහෙම කියලා ජුවන් 15 උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට 6 වෙනි වගන්තිය. යම් තැනක් හිතෙක් මා තුල නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත වමන ලැබ වියලියයි. ඊට පස්සේ 7 ඔබ මා තුල සිටින්නෝ නම් මාගේ වචන ඔබ තුල පවතී නම් බලන්න මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේ තුල ඉන්න කියලා ඔබට මට ආරාධනා කරනවා. දැන් එතනදී උන්වහන්සේ කියනවා මම තාත්තා තුල තාත්තා මන් තුල. එතකොට ඔබ මා තුල ඉන්න කියනවා. බලන්න මොකද්ද මේ කියන්නේ? ඔබ මා තුල මම තාත්තා තුල. එතකොට මොකද වෙන්නේ? මට මේ කොරෝනා නිසා මේක පෙන්වන්න බෑ. නැත්නම් තේරෙනවද කියන එක? ඒ කියන්නේ මම උන්වහන්සේගේ ඇතුලේ උන්වහන්සේ තාත්තගේ ඇතුලේ එහෙනම් මම උන්වහන්සේ හරහා තාත්තා තුල ඉන්න යනවා. එතකොට මේ මහා සම්බන්ධතාවයටයි ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යන්නේ. ඉතින් මම ප්‍රේමවන්තයනි ඒකයි අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය. ඒකයි අපේ ජීවිතයේ ફોකස් එක අපේ ජීවිතයේ අරමුණ ජේසු.
අපි දකිනවා පුරාණයේදී එයාලගේ ජීවිතයේ වත්පිළිවෙත් සම්ප්‍රදායන් ගොඩාක් දිවසාවලිය විවස්ථාවලිය සම්මිශ්‍රණය වෙලා සම්ප්‍රදායන් ගොඩාක් ඒගොල්ලෝ පිළිපැද්දා. නමුත් ජේසුස් ආවයින් පස්සේ විවස්ථාවලිය දිවසාවලිය එක තැනකට ආවා. දෙවියන් වහන්සේගේ වචනය මාංශගත වෙලා ඒක අපි දකින්නේ තාබෝර් කඳ මුදුනේ අන්‍ය රූප විලාශ වෙන වෙලාවේ අපි දකිනවා ජේසුත් එක්ක විවස්ථාවලියේ ප්‍රධාන කර්තෘ විවස්ථාවලියේ ප්‍රධාන පුද්ගලයා කවුද? මෝසස් ඉන්නවා. දිවසාවලියේ ප්‍රධාන පුද්ගලයා එලියා ඉන්නවා. මේ දෙන්න ජේසුත් එක්ක කතා කරන්නේ කල්වාරියාගේ ගැන. මේවා ටිකක් බරපතලයි. කොරෝනාත් එක්ක මේවා තේරෙනවද? කොරෝනාසේ මොනවද ෆාදර් කියන්නේ? දැන් කොරෝනා වලට මොකක් කරේ ඒකට දිරි ගැන්වීමක් දෙන්න නැද්ද? ඒ කියන්නේ ඒකට සුවය මොනවද? මේ මොනවද නේ? මොනවාසේ අදෘශ්‍යමාන දෙවනාසේ දෘශ්‍යමාන දෙවන මොනවද මේ කියන්නේ? මම ප්‍රේමවන්තනේ. කොරෝනාත් එක්ක අපිට දඟලන්න වෙලාවක් නැහැ. කොරෝනා ආපුදෙන් කොරෝනා ගියදෙන් අපිට ස්වාමින් වහන්සේත් එක්ක වෙනම ගමනක් තියෙනවා. ඒ නිසා මේක කොරෝනා ආධාරයෙන් ස්වාමින් වහන්සේ අපට දුන්නු ඥානකාන්තයක්. දැන් 16 වෙනකන්ද කල් ගියේ 16 වෙනකන් ලොක්ඩවුන් එක කල් ගියා. 13 වෙනකන් 13 වෙනිදාකන් ලොක්ඩවුන් එක කල් ගියා. මේක මගේ ප්‍රේමවන්තයනේ මේක තවත් උන්වහන්සේ ඔබව මාව ගැඹුරින් අරගෙන යන්නට තෝරගත්ත කාලයක්. එනිසා මේ කාලය නාස්ති කරන්නට එපා. මේ කාලය නාස්ති කරන්නට එපා. ඒ කාලේ ස්වාමින් වහන්සේට සම්බන්ධ වෙන්න ගන්න. ජීවිතයේ ඔබගේ ෆෝකස් එක කොරෝනා නෙමෙයි. වෛරස් නෙමෙයි. ඒට එහා ගිය තැනක. මේ වසංගතය හැම වසංගතයක්ම අපි දැක්කා පෞල් පුරාණ ගිවිසුමේ වසංගත ඕන තරම් තියෙනවා. එක එක කාලවල වසංගත උන්වහන්සේ එව්වා. ඒවට ඉඩ දුන්නේ ඒ හරහා පිරිසිදු කිරීමක් කරන්න. මම ප්‍රේමවන්තයනි එනිසා ඔබගේ අරමුණ මේ කාලේ හරි දන්නවා ප්‍රශ්න ගොඩක ඉන්නේ. අරගල ගොඩක ඉන්නේ. උන්වහන්සේ බලා ගන්නවා ඔබව. ඒ හැම දෙයක් අස්සෙම උන්වහන්සේ ඔබ බලා ගන්නවා. ඔබ උන්වහන්සේව හොයන්න උන්වහන්සේ ඔබට අවශ්‍ය දේ දෙනවා. උන්වහන්සේව හොයන්න ඕනේ උන්වහන්සේ අවශ්‍ය දේ දෙන හින්දා නෙමෙයි. ඒකයි විජාතීන් උන්වහන්සේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ. විජාතීන් හොයන්නේ මේවා. 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා සමාවෙන්න. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා. මම ප්‍රේමවන්තයනි විජාතීන් සම විටම සොයන්නේ මේවාය. 32 වෙනි වගන්තිය විජාතීන් හැම විටම සොයන්නේ මේවාය. මේවා ඔබට ඕනෑ බව ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නාසේක. ඒත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදර වලට තව කරදර එකතු නොකර ගන්න. ප්‍රේමවන්තයනි නිසා ස්වාමින් වහන්සේ මහ පුදුම විදිහට ඔබ බලා ගන්නවා. හැබැයි ඔබ සොයන්න ඕන උන්වහන්සේව. ඔබ හොයන්න ඕනේ බත්පත නෙමෙයි. ඔබ හොයන්න ඕනේ වෙන උත්තරයක් නෙමෙයි. උන්වහන්සේව හොයන්න. ඒ තැනට ඔබ එසවෙන්න ඕනේ. ඒ තැනට ඔබ ගොඩනැගෙන්නට ඕනේ. ඔබ වර්ධනය වෙන්නට ඕනේ. ජේසුගේ කාලේ ප්‍රශ්න තිබුණා. ජේසු ආවේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. එහෙනම් ජේසු අවුරුදු 33 දී ගිය අපරාධනේ. තවත් ඉඳලා නැන්ද වයසට යනකම් ඉඳලා ප්‍රශ්න විසඳන්න තිබුණානේ. ජේසු ප්‍රශ්න තියෙන තැන් සමහරකට දාලා ගියා. මිනිස්සු ප්‍රශ්න වලට උත්තර ඉල්ලදී ජේසු දාලා ගිය හේතුවක් තිබුණා. ප්‍රශ්න වල ඉවර වෙයිලක් වෙන්නේ නැහැ. කොරෝනාවට පස්සේ වෙන එකක් ඒ. දැන් ඩෙල්ටාවට පස්සේ තව එකක් තියෙනවා. ඕක තව කොච්චර ඒක නෙමෙයි. අප්‍රමාදතනේ මේ හැම අත්දැකීම පීඩාවක් අස්සේ ස්වාමින් වහන්සේ එක්ක මහා දයාබර බැඳීමක්. බයිබලයක් නැති ගයක් නැහැ නේද? බයිබලයක් නැති ගයක් තියෙනවද? තේරුණාද? ලොක්ඩවුන් එකේ හොරෙන් හරි එන්න බයිබලයක් දෙන්න. අර දූවිල්ල වැඩිලා තියෙන බයිබලේ දැන් පිහදාලා ගන්න. තේරුණාද කියන්නේ? හොයන්න ගන්න. උන්වහන්සේව ඔබ හොයද්දී මුළු සිතින් හොයද්දී උන්වහන්සේ ඔබට හම්බ වෙන දෙයක් තියෙනවා. මගේ ප්‍රේමවන්තයනි සමහර වෙලාවට ප්‍රශ්නය නිසා හරි අපි ඒ වගේ තැනකින් හරි උන්වහන්සේව හොයන්නට ඕනේ. හොයද්දී උන්වහන්සේ මහා දයාබර ඔබට ප්‍රකාශ වෙනවා. ඔබ දැනගද්දී මගේ ප්‍රේමවන්තයනි මේ මහා විශ්වයේ
අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේ කියද්දී මේ ලෝකය මවන්නට කලින් මේ විශ්වයේ අධිපතියානෝ ස්වාමීන් වහන්සේ අධිපතියානෝ මාත් එක්කයි කියලා දැනෙද්දී ඒ දෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේ කියද්දී ජේසුස් එක්ක මගේ රිලේෂන්ෂිප් එක හැදෙද්දී මම බ්‍රහ්මන්තනේ එච්චර මහා විශ්වීය දෙයක් තියෙද්දී හරියට ඔබ ඉර පායන වෙලාවේ ඉටිපන්දමක් නිවෙන්නේ නැතුව තියාගන්න දඟලනවා වගේ. ඉර පායනවනේ මගේ ප්‍රමාන්තියනේ. ඇයි ඉටිපන්දමක් එක ඔට්ටු වෙන්නේ? නිවිගෙන යන පහන් තිරයක් එක්ක දඟලන්නේ. ඉර තියෙන තැන. ඒ වගේ අපි අපේ ජීවිතයේ තියෙන පුංචි සොච්චමත් එක්ක දඟලන වෙලාවේ ස්වාමින් වහන්සේව හොයන්න. ඒක මම අත්දැකීමයි කියන්නේ. අත්දැකීමෙන්මයි කියන්නේ. මේ හැම දෙයක් ඇතුලේ උන්වහන්සේව සොයන හිතක් ඔබට ලැබුණොත් උන්වහන්සේව ඉගෙන ගන්න පිපාසයක් ඔබට තිබුණොත් ඔබට පුළුවන් තලයෙන් පුළුවන් විදියෙන් අප්‍රමාතනේ උන්වහන්සේ ඔබ බලා ගන්න විදියක් තියෙනවා හිතා ගන්න බැරි විදියට. හරි උන්වහන්සේ බලා ගන්න විදියක් කියලා කියන්නේ උන්වහන්සේ එක්කෝ ඔබගේ කකුල් වලට ගල් ඇනෙනවා නම් සෙරප්පු දෙකක් දෙයි. එහෙම නැත්නම් ඔබව ගල් ඇනිලා පතුල හොඳ රළු කරලා ගල් උඩ ඇවිදින්න කියා දෙයි. ඒකයි පවුලතුමා කියන්නේ පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ ඇතිවත් නැතිවත් ඉන්න රහස මම දන්නවා. හරිම දයාබරව පවුලතුමා කතා කරලා කියනවා ඒ රහස මොකක්ද? පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කතා කරන තැන බලන්න. උන්වහන්සේ කියන 11 වෙනි වගන්තියේ මා මෙය කියන්නේ මට අග ඇති හිඟකමක් නිසා නොවේ. මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. ඒ කියන්නේ තියෙන දෙයින් සතුටු වෙනවා. ඒක පුංචි දෙයකින් සතුටු වෙනවා. ඒක හරි දයාබරයි. උන්වහන්සේ මාව බලා ගන්නවා. ඒ කියන්නේ හැම්බේකන් නෙමෙයි. තේරුණාද කියන්නේ? පුඩින් අරව නෙමෙයි. හරි උන්වහන්සේ මාව බලා ගන්න චූටි දෙයක්. සම්බෝලයක්. සමහරවිට සම්බෝලයට දෙන්න බැරි සම්බෝලයට දෙන්න පුළුවන් සතුට ඔබට වෙන කිසි දෙයකින් ගන්න බෑ. මම දන්නේ මම එහෙම සම්බෝල තරම් දෙයක් නෑ නැද්ද? සම්බෝලත් එක්ක සම්බෝල කියද්දි නැද්ද? ඒ කියන්නේ ඉතින් ඒක ඒ පුංචි සරල දෙයක් නේ මගේ ප්‍රමාන්තේ. පුංචි සරල දෙයක්. පාවුලතුමා කියන බලන්න මන්ද 12 මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිමත්ව සිටින්නටද දනිමි. මා කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟ ඇතිව සිටින්නටත් හැකි රහස් ඉගෙනගෙන සිටිමි. මේ ඔබට නෙමෙයිද කතා කරන්නේ? ජීවිතයේ මේ අගහිඟ තියෙන කාලේ සතුටින් ඉන්න විදිය. ස්වාමීන් වහන්සේ මාව බලා ගන්න විදිය. සමහර වෙලාවට කෝල් කරලා කියනවා ෆාදර් thank you බඩු මල්ලට thank you ඔක්සිමීටරේට දෙවියන් වහන්සේ අපිව බලනවා. මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ අපිට කතා කරලා අපිව මෙහෙवला ටීම් එක හදලා ඒක අරගෙන යන විදිය නෙට්වර්ක් එකක් හදලා ඔබව ආලේප කරලා ඒකට ඩොනේට් කරන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ බලන්න මේ පුංචි කාර්යය ඒ දවසේ බෙහෙත් ටික ඒ දවසේ කෑම ටික දෙන්න උන්වහන්සේ විශ්වයක් මුළු ලෝකයක් පාලනය කරන විදිය බලන්න. ඒ ගෙදරට කෑම ටික යන්නේ එහෙම. හැබැයි ඒක ඇරලා පොල් ගෙඩි දෙකයි නේ තියෙන්නේ. ස්වාමීට මේක මේ අරගෙන ඉන්ටර්නෙට් එකට කතා කරලා ගන්න පොල් ගෙඩි දෙකයි ඈ සැමන් ටින් එක මේක දවස් 14කට කන්න පුළුවන් මේක එහෙමත් කන්න පුළුවන් එහෙමයි දැන් හතර වටේ බයිනවා තේරුණාද කියන එක හතර වටේ බයිනවා ඉතින් එහෙමත් පුළුවන් එහෙම ඉන්නවා තේරුණාද කියන එක එහෙම ඉන්නවා මම ප්‍රමාන්තියනේ මොකද්ද මේ රහස උන්වහන්සේ කතා කරලා කියනවා මා බලවත් කරන තනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ජේසු. මම මේ ඔබ ගනුදෙනු කරන්නේ මේ මහා විශ්වීය අධිපතියාණන් එක්කනම් ඔබ හිතමු ඔබ දුවන්නේ ඔලිම්පික්ස් වල 100 meters. ඒතර ඒකේ තියෙන ට්‍රෝෆි එක
දුවන්ති ඔබට ඇනෙනවා නිදිකුම්බ කට්ටක්. ඒ නිදිකුම්බ නැතුව ඇති. කාපට් එක අස්සෙන් නිකන් එක පොඩි නිදිකුම්බ කට්ටක් ඇවිල්ලා ඔබගේ කකුලට ඇනෙනවා. ස්පයික්ස් දාගෙන යන්නේ. හරියට මං ස්පයික් එක අස්සෙන් ඇවිල්ලා යනවා කියන්නේ. නැත්තම් ඕකේ ඔක ස්පයික් එක ඇතුලේ බහිතන්න මයි ප්‍රේමන්තිනේ නිකන් කුරුමිනෙක් හරි මොකෙක් හරි ඉන්නවා. යද්දනේ කිසි වගේ. ඔබ දැන් ඔන්න මා සෙට් කළා දුවද්දී මගේ ප්‍රේමන්තිනේ නිකන් නිකන් ඔබ ඒකට නතර වෙලා බිම ඉඳගෙන ස්පයික් එක ගලවලා නැද්ද? ඒක ඒ වගේ දෙයක් නේ. පවුලට මම කතා කරලා මම රේස් එකක් දුවන්නේ. මම දිනුම් කනුව බලා යනවා. මම ඒකේ වීර මම මගේ රීරි වාංශය හලලා තියෙනවා. මම සතුටින් ඒක නිමා කරන්නේ. ජීවිතේ චූටි දේවල් වල නතර වෙන්න බෑ. ඒකයි මේ කොස්මික් ක්‍රයිස්ට් අපි මේ ක්‍රිස්තුස් වහන්සේව විශ්වයේ අධිපතියාණන් විදිහට දකිද්දී අපි ජීවත් වෙන්න ඕන තලයක්. මේ අවබෝධය අපිට තියෙද්දි මගේ ප්‍රේමවන්තනේ අපි දඟලන්නේ මොකක් එක්කද? උන්වහන්සේ මහා විශ්වයක් පාලනය කරද්දී උන්වහන්සේ මගේ දිහා බලලා මට ආදරේ කියලා කියන්න තරම් මහා විශ්වීය ෆෝකස් එකක් මගේ කෙරෙහි තියෙනවා. ඒ උන්වහන්සේ තමයි කියන්නේ මගේ ඇස් දෙක වගේ මම බලා ගන්නවා. කළු ඉංග්‍රීසි like the apple of my eye. apple කියන්නේ apple නෑ. apple කියන්නේ කළු ඉංග්‍රීසියාවට. මම ප්‍රමාන්තනේ ශරීරයේ බාහිරට තියෙන අවයවවල අතිශයින් පරිස්සම් කරලා තියෙන ඇහැ දෙවියන් වහන්සේ. ඇහැ මෙහෙම තියන්න පුළුවන් මේ හරිය. සමහර ඇස් තියෙන එහෙමයි නැද්ද? තේරෙනවද කියන්නේ ඇස් මෙහෙම යනවා. මෙහෙම නේද කබරේ වගේ මෙහෙම යනවා. දිවවල් වගේ. එහෙම ඇස් තියෙන රබර් ඇස් තියෙන්නේ මෙහෙ බලන්නේ මෙහෙම යන්නේ නැද්ද? හැබැයි ඇහැ තියෙන්නේ ගිල්ලලා. ඇහැ තියෙන්නේ ගිල්ලලා තියෙනයි මේ කට්ට එළියට රන් තියෙන්නේ. අපේ මන්තිනේ වදින්න නැති වෙන්න. බෝලයක් වැදුනත් ඇහැට වදින්නේ නැහැ. ඒක ගාඩ් කරලා තියෙන්නේ. ඇයි ඒකට පස්සේ ඇස් පිල්ලම් තියන්නේ? ඒක ඔබ හිතලා ඇස් ගහනවා ඉස්කෝලේ යන කාලේ නැද්ද? එහෙම වань තියෙනවා බස් ස්ටෑන්ඩ් වල හිතලා ඇස් ගහනවා. එහෙම තියෙනවා නැද්ද? එහෙම නැතුව මේක හිතලා ඇස් ගහන්නේ නැහැ. ඇහැ ඉබේ වැහෙන්නේ. උන්වහන්සේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඇහැ රකින්න. මොකද ඒ තරම් සංවේදී ජීවිතේ ඔබගේ ශරීරයේ අතිශයින් වැදගත් අවයවයක්. උන්වහන්සේ කියනවා මේ ඇහි කළු ඉංග්‍රීසියාව වගේ මම ඔබ බලා ගන්නවා. මම ඔබ බලා ගන්නවා. හැබැයි අනාවරණය, නිරාවරණය වෙලා තියෙන්නේ. හංගල නැහැ. හදවත වගේ අස්සේ නෙමෙයි තියෙන්නේ. එළියේ තියෙන්නේ. ඒ නිසා අනුතුරු වෙන්න පුළුවන්. දේවල් යන්න පුළුවන්. ඒ එළියේ තියලා ඔබව හැබැයි මම බලා ගන්නවා. උන්වහන්සේ වෘක්කය මැද බැටළුව වගේ ඔබව දාන්නේ. ඔබව ඇවිල්ලා පරිස්සම් කරලා ඇතුලේ දාලා තියන්නේ නැහැ. ඔබ ජීවිතේ එළියට යන්නට වෙනවා. හැබැයි ස්වාමින් වහන්සේගේ ඇල්ම තුල. මේ විශ්වීය ස්වාමින් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපේ ක්‍රිස්තුස් වහන්සේ. වචනේ බලන්න. උන්වහන්සේ කතා කළා කියනවා. මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බල පරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහි ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල. දැන් මෙතන මම නතර ස්වර්ගය කියලා කියන්නේ ස්වර්ගය කියන ඒ ස්වර්ගය නෙමෙයි. ස්වර්ගය කියන වචනේ තේරුම අහස, ගගන, අභ්‍යවකාශය, නොපෙනෙන කොච්චර දේවල් තියෙනවද? ඔබට පේන්නේ මේ ශීරපතේ තිත් වගේ එක සීමාවක් විතරයි. ඔබගේ ඇහි දෘෂ්ටියෙන් ඈත තව මිලියන ට්‍රිලියන ගණන් තාරකා ග්‍රහලෝක ශීරපත තියෙනවා. එතකොට කිරිසයුර කියලා අපි මේ ඔක්කොම අපිට පේන්නේ නැහැ. උන්වහන්සේ කතා කළා කියනවා නොපෙනෙන දේද සියල්ල අපි හැමෝම කියමු උන්වහන්සේ තුල උන්වහන්සේ තුල මවන ලද්දේ. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඔබගේ උන්වහන්සේගේ පපුවේ ඔළුවේ තියාගෙන ඉන්න ඔබ නිදහස් වෙන ඔබව මගේ ප්‍රේමවන්තයනි කිරි දරුවෙක් වගේ ඔසවන ලයේ හොයාගෙන යන ඒ ආදරවන්ත ස්වාමින් වහන්සේ කරන්න කොටගෙනයි මේ මුළු විශ්වයම මවලා තියෙන්නේ. ඔබ බලන්න මේ මහා විශ්වීය දැක්මයි ඔබව තිතක් වගේ තියෙන තැනක. උන්වහන්සේ අර විශ්වීය ස්වාමින් වහන්සේගේ ෆෝකස් එක ඔබ එහෙම බලද්දී
ඔබට දැනෙනවා ඔබ කොච්චර වටිනවද කියලා. උන්වහන්සේට මම කොච්චර ඕනේද කියලා. එතකොට මේ බලන් මේ විශ්වයක් එක්ක ඔබ කොච්චර චූටි තුතක්ද මගේ ප්‍රමාන්තනේ. පුංචි තිතක් වගේ මමත් වෙන්නම් ජේසු. මගේ ප්‍රමාන්තනේ බලන්න වචනය. කතා කළා කියනවා ඒ සියල්ල උන්වහන්සේ තුලම වන ලද්දේ. සියලු දේ උන්වහන්සේ කරන කොටගෙනද කියන්න සියලු දේ උන්වහන්සේ කරන කොටගෙන. ඒ කියන්නේ මොකක්ද? for him. උන්වහන්සේ කරන කොටගෙන මමලා තියෙන්නේ. මොකක්ද ඊළඟ වචනය? උන්වහන්සේ උදෙසාද මවා තිබේ. ඒ මුළු විශ්වයම උන්වහන්සේ කරන කොටක මවලා තියෙන්නේ. උන්වහන්සේ උදෙසා මවලා තියෙන්නේ. අප්‍රමාන්තයනි මේ මහා සුවහස් දැක්ම ඔබට අවබෝධ වෙද්දී අපි ජීවිතේ අපි දකින විදිය පළල් වෙනවා. අපි කූඩාරමක හිර වෙලා ඉද්දී අර මගේ ප්‍රශ්නය මගේ අරගලය මම ඉන්න මේ ගුබ්බෑම මගේ දේ තුල මම දොරවල් වහගෙන ලොක්ඩවුන් වෙලා මගේ හදවතත් ලොක්ඩවුන් වෙලා මගේ දැක්මත් ලොක්ඩවුන් කරගෙන ෆෝන් එකේ අතුලාන්තේ සැරිසරන්න නේද සයිට් වල සැරිසරන්න ෆේස්බුක් එකේ සර එහෙම තැනක මම ජීවිතේ හිර කරගෙන හැබැයි ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නේ කූඩාරමේ එළියට ඇවිල්ලා තාරකා දිහා බලන්න. කූඩාරමේ එළියට බලන්න ඒ අහස ස්වාමීන් වහන්සේගේ ඒ විශ්වීය පැතිරීම හැම දෙයක්ම උන්වහන්සේ උදෙසාම වල තියෙන්නේ. වචන ගන්න. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. අප්‍රමාන්තනේ ඔබගේ ජීවිතයේ හැම සෑම සිද්ධියක්ම ඔබගේ ජීවිතයේ මේ වෙලාවේ ඔබ යන අරගලය උන්වහන්සේ තුල ඔබ මේ පින්තූරේ බිග පිච්ච කියලා අපි කියන්නේ. සම්පූර්ණ පින්තූරේ දකිද්දී ඔබට දකින්න දෙයක් තියෙනවා. ඒ දකින්න පුංචි ඉර මගේ ප්‍රමාන්තයනේ ඔබ එළියට ආවයින් පස්සේ ඒරියල් view කියලා අපි කියනවා. ඒකෙන් බලද්දී ඒක අපි දකින්න වෙනම දැක්මක් එක්ක. ඒ තැන ඒ පුංචි තැන අපි දකිද්දී අපි හිතමු දෙයල්ලක් කියලා ඒක වැටීමක් විතරයි. නමුත් අර ගංගාවේ කතන්දරය සම්පූර්ණයෙන් බලද්දී එකකින් වෙන දේ වෙනස්. ජීවිතේ ඔබව ගැඹුරින් දකින්න තැන වචන ගන්න. උන්වහන්සේ සභාව නැමති ශරීරයේ හිසය ඒ මූලාරම්භය මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයානෝය. මෙසේ උන්වහන්සේ සියල්ලෙහි අසම සම තැන දරන සේක. මයි ප්‍රමාන්තයනේ ජේසු මේ හැම දෙකම කේන්ද්‍රය අසම තැන. ජීවිතයේ ඔබට ජේසුගෙන් වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒක හැබැයි සරලම තේරුව. හැම තැනකම ඔබගේ ජීවිතයේ ට්‍රිලියන 3කට වඩා තියෙන සෛල හැම සෛලයක් ඇතුළෙම ඒ න්‍යෂ්ටිය පරමාණුවක තියෙන න්‍යෂ්ටිය හැම තිතකම ජේසු ඉන්නවා මගේ ප්‍රමාන්තයනේ. ඒතර මේ මහා ගැඹුර තුල උන්වහන්සේව අයිති කරගන්න උන්වහන්සේ අද සුවිශේෂී කතා කරන කෙනෙක් බලන්න. අද සුවිශේෂී උන්වහන්සේ කතා කළා කියනවා පරිසිවරු ඇවිල්ලා උන්වහන්සේගෙන් අසන දේ. ලුක් 5 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කළා කියනවා එවිට ඔහු උන්වහන්සේට කතා කොට ජෝහන්ගේ ගෝලයෝ නොවෙක් වර උපවාස පවත්වා යාඥා පුද කරති. පරිසිවරුන්ගේ ගෝලයොත් එසේම කරති. ඒත් ඔබේ ගෝලයෝ කමින් බොමින් සිටිති කිය. මගේ ප්‍රමාන්තයනේ දැන් අර කොලෙස්සිවරුන්ගේ ලිපිය කතා කරන පසුබිමත් එක්ක මේ එයාලා ආව සම්ප්‍රදායක් තියෙනවා. එතකොට ජුදා ජාතිකයන් ආව සම්ප්‍රදායක් තියෙනවා. ජුදා ජාතිකයන්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා. අනිත් ජාතීන්ට නෙමෙයි ජුදා ජාතිකයන් හරහා තමයි ප්‍රකාශ වීම වෙන්නේ. මුලින් ප්‍රකාශ වෙන්නේ ජුදා ජාතිකයන්ට. ඒ හරහා තමයි ඒක විකාශනය වෙන්නේ. හැබැයි මේ ප්‍රකාශ වෙච්ච තලයක් තියෙනවා. පැරණි තලයක්. උන්වහන්සේ තෝරාව උන්වහන්සේ දසපනත දීලා කියනවා මොකද වෙන්නේ මේ පනත් පිළිපදින්න.
ඔබ මගේ ජනතාව මම ඔබගේ දෙවියන් වහන්සේ වෙනවා කියලා. ඒතර මේ දසපනත එයාලා අපි දකිනවා පෙන්ටටියුක් කියන මුල් පොත් තුනේ මුල් පොත් පහේදී අපි දකිනවා මේ දසපනත විකාශන වෙලා 5613කට කැඩෙනවා. ඒතර මේ චූටි චූටි සිද්ධිත් එක්ක දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන විදිය. පුරාණ ගිවිසුම ගත්තාම ව්‍යවස්ථාවලිය දිවසාවලිය එක්ක මේ ලෑස්ති කරේ මොකක්ද? කවනන්ට් එකක්. ගිවිසුමක්. ඔබ මගේ මම ඔබේ කියන ගිවිසුමක්. ඔබ මේක කරද්දී මම මේක ඔබට කරනවා කියන ගිවිසුමක සම්බන්ධතාවයක්. ඒතර දිවසාවලිය මොකද උනේ? දිවසාවලියේ ඒ ගිවිසුමේ පූර්ණත්වයට ඒගොල්ලෝ දිවස් වැකි කිව්වා. ඔබට ඔබ ගැලුම්කාරයෙක් වෙනවා. ඔබව ඊතර කරන්නට ඔබ ගැලවීම ගේන කෙනෙක් එනවා කියලා දිවසාවලිය එයාලගේ ජීවිතයේ අනාගතය ගැන කියා දුන්නා. ඒතර අනාගතයේ මේ පොරොන්දුව ඉෂ්ට වෙන්න අද මේ වෙලාවේ මම අල්ලගෙන ඉන්න ඕන පනතක් තියෙනවා. මම ඉන්න ඕනේ කවනන්ට් එකක් තියෙනවා ගිවිසුමක්. ඒක තුල තමයි පූර්ණත්වයට යන්නේ. එතකොට මේ අල්ලගෙන ඉන්න තැන සම්පූර්ණ වෙන්නේ ජේසුගෙන්. දිවසාවලිය පූර්ණ වෙන්නේ ජේසුගෙන් මගේ ප්‍රමාන්තේනි. දැන් ජේසු ඇවිල්ලා ඉන්නවා. ජේසු මෙතන ඉන්නවා. එයාලගේ ජීවිතයේ එයාලා දැක්ක රාමු. එයාලා දැක්කේ මෙසියස් කියන්නේ එයාලා දැක්කේ රෝමයෙන් ගලවන්න ඉන්න කෙනෙක්. අද වෙද්දි රෝමේ නැහැ. රෝමය තමයි මේ ලෝකයේ තියෙන කුඩාම රාජ්‍ය. දන්නවද ඔබ? වතිකානෝ තමයි පුටිම රට. රෝම අධිරාජ්‍ය නන්නත්තර වෙලා තියෙන. එහෙම දෙයක් නැහැ. මම ප්‍රමාන්තේනි අද ලෝකයේ ගති රෝමේ මොකක්ද? දැන් එදා එයාලා දැක්කේ රෝම අධිරාජ්‍යයෙන් තමයි මෙසියස් අපිව ගලවන්න ඕනේ. එයාලා දකින්නේ අර විශ්වීය ජේසු නෙමෙයි. ඒ සිද්ධියට උත්තර දෙන, පාන් දෙන, තේරුණාද? කොරුංග නැගිටින, ඇස්පෙනීම දෙන, තේරුණාද? ඒ වෙලාවේ උත්තර දෙන, ඒ වෙලාවට උත්තරයක් එක්ක ඉන්නවා මිසක් අර දැලත් එක්ක, දැල යහුවෙන මසුන් එක්ක දඟලනවා මිසක් දැල අතහැරලා මහා විශ්වීය මිනිසුන් කියන තැනකට යන්නේ නැති තැනක්. ඒක මම ඔබට කිව්වේ කොරෝනාව අස්සේ හිර වෙන්න බෑ. එයින් එහා තැනක මම යන්න ඕනේ. ඒක කොච්චර කාලයක් තියෙයිද අපි දන්නේ නැහැ. හැබැයි අපරාධේ මේ කාලේ නාස්ති කරන්න එපා. උදේ ඔබට උන්වහන්සේ උත්තර දෙයි. පේතුරුට උන්වහන්සේ උත්තර දුන්නා. ඊයේ සුවිශේෂය අපි දකින්න එකයි. තැලෙට මාළු අහුණා ඉරෙන තරමටම අනිත් බෝට්ටුත් ආවා. එයාලා ඔක්කොම බෝට්ටු දිහා බලාගෙන මාළු දිහා බලාගෙන විස්මිත වෙද්වි. පේතුරුතුමා බැලුවේ මාළු දිහා නෙමෙයි ජේසු දිහා. කාර්යම ලස්සනයි ඒ වචනය. ඒ හරිම ලස්සනයි බලන්න ඊයේ සුවිශේෂය කතා කළා කියනවා. තමන්ගේ උදව්වට එන ලෙස අනිත් ඔරුවර සිටි හවුල්කාරයන්ට සංඥා කළ. ඔරු දෙක කිඳා බසින තරමට පුරවා ගත්තා. මම ප්‍රේමන්තයනේ දැන් එයාලගේ ෆෝකස් එක එතන. මාළුන්ව 9 වෙනි මගන්තිය මන්ද ඔහු සමග සිටි සියල්ලෝගේ තමන් ඇල්ලු මසුන් රාශියද දැක විස්මිත වූව. මම ප්‍රේමන්තයනේ එයාලා පුදුම වෙන්නේ මාළු දිහා බලලා. පේදුරුතුමා දැනගහන්නේ ජේසු ගාව. එනිසා අපි මේ සිද්ධිත් එක්ක මේ සිද්ධිවල උන්වහන්සේ ඔබව මාව බලාගත්ත විදිය දිහා බලලා ඒ හරහා අපි උන්වහන්සේව බලා ගන්නට ඕනේ. ඒක අපි කිව්වේ මොකක්ද කිව්වේ? ඔබ නෙගටිව් උනේ. ඔබගේ PCR එක නෙගටිව් උනේ, ඇන්ටිජන් එක නෙගටිව් උනේ ජීවිතේ නෙගටිව් කරගන්න නෙමෙයි. ඒක නෙගටිව් වේද ඔබ ජීවිතේ පොසිටිව් වෙන්නට ඕනේ. මම ප්‍රේමවන්තනේ එතන ඒකත් එක්ක ගමනක් තියෙනවා. විශ්වීය ස්වාමීන් වහන්සේට කතා කරන දෙයක් තියෙනවා. ඒ නිසා එයාලා දැක්කේ මෙසියස් කෙනෙක් රෝමයෙන් ගලව ගන්න. ඒ නිසා එයාලා හිතුවේ නාසරත් වලින් එන්න බෑ කවදාවත්. මේ ජුදා මේ කවුදානේ මේ ජුසේගේ පුතා වඩුවේගේ පුතා කොහොමද මේක කරන්නේ? එයාලා දැක්ක විදිහ. අනිත් පැත්තෙන් කතා කරලා කියනවා අද සුවිශේෂය කතා කරලා කියනවා බලන්න ජොහන්ගේ ගෝලයෝ නොඑක් වර උපවාස පවත්නා යාඥා පුද කරති. ස්නාවක ජොම්තුමා පෙරමග සූදානම් කරන්න ආව කෙනා. වෙටරන් ස්පීකර් එයා වෙලා චතුර කතිකයෙක්. ජේසුට කිට්ටු කරන්නත් බැරි තරම් සමහර වෙලාවට. ඒ තරම් ප්‍රසිද්ධයි. එක ප්‍රාතිහාර්යයක්වත් කරන්නේ නැතුව එයා පාලු කරේ කරපු දේශනාව ඔන්ලයින් දුන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු පොරකාගෙන එතනට ආවා.
කොටින්ම කියනවා නම් ශ්‍රාවක ජුවාම්තුමාට හිතුණා පණිවිඩයක් හිරේ ඉන්නදී ඇහුවා ඔබද මෙසියස් නැත්තම් වෙන කෙනෙක් ගැන අපි බලාපොරොත්තු වෙන්නද? ඇයි එහෙම අහන්නේ? අර ගැම්ම පොරව ගසට තෙවාතන එම්බා පොළොන් වංශය කියගෙන අර පොළොව අම්බරගෙන පෙරලගෙන ආව ගැම්ම ජේසුගෙන් වැටුණා. හැබැයි අර ඒකයි ශ්‍රාවක ජුවාම්තුමා අහන්නේ ඔබද වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්නද? අපේ රාමුවේ නෙමෙයි උන්වහන්සේ වැඩ කරන්නේ. එයාලගේ රාමුව නෙමෙයි උන්වහන්සේ වැඩ කරන්නේ. රාමුව කඩන්න. රාමුව අහක් කරන්න. ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ බිරිඳ මෙන්න මේ විදියට. ඔබගේ ස්වාමිපුරුෂයා මෙන්න මේ විදියට. ඔබ මේ සිද්ධිය මෙන්න මේ විදියට. ඒතර ඔබ රාමුවේ හිර වෙනවා. ඔබ ආදරය කරන කෙනා මෙන්න මේ විදියට. ඒ රාමුවෙන් පිට යන්න බෑ. උන්වහන්සේට ඔබගේ රාමුවෙන් වැඩක් නැහැ. උන්වහන්සේ විශ්වය හැම දෙයක් උන්වහන්සේ කරන කොටගෙන මැවුවා නම් ඔබගේ රාමුව ඇතුලේ උන්වහන්සේ ඉන්න ඕන කියලා නීතියක් නැහැ. මම ප්‍රමාන්තේ එයාලා උපවාස කරනවා. හරි ෂෝක් වචනය. හරි දිරිගන්වන වචනයක්. ජොහන්ගේ ගෝලයේ නොයෙක් උපවාස කර යාඥා කරති. පරිසර ගෝලයේ විශේෂම කරති. ඒත් ඔබේ ගෝලයේ කමින් බොමින් සිටිතේ කිය. අරගොල්ලෝ දාගෙන එක්වරු ඉඳගෙන කැපකිරීම කරගෙන ඉන්නේ නැද්දි මුන් ඔක්කොම බචව දදා ඉන්නවා. එන්න චොලියේ කනවා බොනවා කරලා කඩාගෙන කනවා. මාර ෆන් එකේ ඉන්නව නැද්ද? මම ප්‍රමාන්තයෙන් එකෙන් කතා කරන්නේ උපවාසය නතර කරන්න කියන එක නෙමෙයි. ඇයි උපවාසය කරන්න කියන ගැන හිතන්න. ඒ කියන්නේ ආගම කියන්නේ බොහොම වහල කරන දෙයක් නෙමෙයි. අපි වැඩ කරනවානේ. අපි අදහනවා. අපි වත්පිළිවෙත් කරනවා. අපි ඔරසං කියනවා. හරි ඔක්කොම කරනවා. ඒ කරන්නේ ඒ කියන්නේ ඒක මම ජේසුව විඳින එන්ජොයි කරන තැනක් නෙමෙයි. කරන්න ඕන නිසා කරනවා නේ. කරන්න නැති ඔක්කොම උන්ට ජජ් කරනවා. කරනවාද කියන එක මේක මාරාන්තික රාමුවක දාලා මම කරනවා. නැත්නම් කරේ නැත්නම් අපාය යනවා. නැත්නම් අම්මෝ. ඒ නිසා අර ජේසුව විඳින්නේ නැහැ. පුරාණයේ උපවාස කරේ දේව මාලිගාව කඩපු දවස ගැන හිතලා. පුරාණයේ උපවාස කරේ තමුගේ පව් වලට වන්දි ගෙවන්නට කියලා. අප්‍රමාන්තනේ එයාලා උපවාස කරන්න ඕන කියන එයාලා රාමුවක් තිබුණා. ඒ රාමුව උපවාස කරේ කරා නොකර ඒ කියන්නේ අනිවාර්යෙන් උපවාස කොමරි කරනවා. ඒතර පරිසිවර උපවාස කරේ අනිතට පේන්න. එයාලගේ ජීවිතය අනිතට පේන්න උපවාස කරනවා. ඒක ජේසු මොකද්ද කියන්නේ? මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ ජේසු කතා කරලා කියනවා මම ප්‍රමාන්තයනේ උන්වහන්සේ කොහොමද මේක කරන්න කියලා කියන්නේ. ඔබ උපවාස කරන කල උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ උපවාස කරන කල කොහොමද කරන්න ඕනේ. ඒක හරි දයාබර උන්වහන්සේ කතා කරලා කියනවා. තප්පරයක් දෙන්න. දන් දෙන කල තියෙනවා. උපවාසය තාම හම්බුන්නේ නැහැ. මෙසේ ස්වර්ගරාජේ උපවාසය හැංගිලා වගේ කමක් නැහැ. දේවරුන් දෙන්න, වරද පිළිගන්න, කාමීත්‍යාචාරය, කෝප පිළිඳ පෙන්වීම. අප්‍රමාන්තනේ ඔබ උපවාස කරන කල හිස තෙල්ගා එමයි කියන්නේ හිස තෙල්ගා කොණ්ඩේ පීරලා ඒ කියන්නේ ප්‍රීතිමත් මූණක් එක්ක උපවාස කරන්න. ඒක එමයි ප්‍රමාන්තනේ ඒක ඇවිල්ලා හරිම දයාබරව ඒ කියන්නේ මේ කොණ්ඩේ පීරලා ඒක සතුටින් කරන්න කියන එකේ තේරුම මොකක්ද? මූණවල් එල්ලගෙන විඳවන දෙයක් නෙමෙයි. ඒක එහෙම විඳවන තැනක නෙමෙයි. එතනදී එයින් එහා ගිය තැනක ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ. එයින් එහා ගිය තැනක. ඒ කියන්නේ ඒ උපවාසය ඇවිල්ලා එළියත් එක්ක ගන්න දෙනුවක් නෙමෙයි, ඇතුළත් එක්ක ගන්න දෙනුවක්. දැන් උන්වහන්සේ කතා කරලා කියන විදිහට බලන්න. මෙයාලා කමින් බොමින් ඉන්නවා. ඒ කමින් බොමින් කියලා කියන්නේ එතනදී මොකද බොනවා කියන්නේ බොන්න නෙමෙයි හොඳේ. ඒ බීමක් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් ඒසොත් එක්කේ දේසු ඉන්නවා අපි බොනවා. ඇත්ත? එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා එහා ගිය තැන. දැන් මෙතන කතා කරලා කියනවා මෙයාලා කමින් බොමින් ඉන්නේ ඇයි? දැන් එතනදී එයාලට තේරුමක් තියෙනවා. එයාලට තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මනාලය වචනය ගන්න අද දවසේ වචනය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මනාලයා මගුල් ගෙදර සිටියදී මනාල පිරිස උපවාසයේහි
යෙදවිය හැකිද? ජේසු පුරාණයේ සම්ප්‍රදායික උපවාසය වෙනම තැනකට ගන්නවා. උන්වහන්සේ කතා කළා කියනවා මනාලයා. මම ප්‍රමාන්තේනේ මනාලයා කියලා කියද්දී ජුදා විවාහ මංගල්‍යයේ කේන්ද්‍රය. ඔබට මතක නම් හැම උපමාවක්ම තියෙන්නේ මනාලයා එනකොට යුවතියෝ පන්දන් අරගෙන ආවා. මනාලිය ගැන කතා කරන්නෙම නැහැ. තේරුණාද? කිසමනේ වෙඩින් එක ફોකස් එක දැන් කාලේ මනාලිය. එයාගේ තමයි පල්ලිය. එයා තමයි ඔක්කොම ඩිසයිඩ් කරන්නේ. මනාලියගේ පල්ලිය තමයි වෙඩින් එක ගන්න. ඒ කාලේම නෙමෙයි. මනාලයයි ફોකස් එක. මනාලයාගේ ඒ කියන්නේ ජීවිතයේ අර කොස්මික් ක්‍රයිස්ට් අපි කියවපු කොලොසි ලිපියේ කියවපු කේන්ද්‍රය ඒ කියන්නේ මුළු විශ්වයේම මගුල් උත්සවයක් නම් මේ මුළු විශ්වයේ මංගල උත්සවයක් නම් ඒ කේන්ද්‍රය මනාලයා. අප්‍රමාන්තනේ මොකක්ද මේ කියන්නේ? මනාලයා කියන තැන මනාලිය යථාර්ථයක්. මගුල් උත්සවයේ තියෙන මොකටද? මනාලිය එක්කෙනෙක් වෙන තැන. ඒකයි මගුල් උත්සවයේ තේරුම. අප්‍රමාන්තනේ මේ මනාලිය ඒකත්වයක් එන තැන අද කොලොසිවරුන්ගේ ලිපියේ මේක හරි ලස්සනට කතා කරලා කියන අවසාන කොටසේදී බලන්න උන්වහන්සේ කතා කරලා කියන්නේ අවසාන කොටස ගන්න පුතේ. කොලොසිවරුන්ගේ ලිපියේ උන්වහන්සේ කරන කොටගෙන මුළු විශ්වයම තමන් හා සමගි කර ගැනීමට පියාණන් වහන්සේ සතුටු බැවින් කුරුසය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතු කොටගෙන සමාදානය ඇති කරමින් උන්වහන්සේ කරන කොටගෙන සගලවත් මෙලවත් ඇති සියලු දේ සමගි කරසේක. පුරාණයේ මනාලිය ඊශ්‍රායල් ජනතාව අවිශ්වාසවන්ත වෙලා වෛශ්‍යාවක් වෙලා පරපුරුෂයන් සමග සේවනයේ යෙදිලා බහු ආගම්වල බහු දේව වන්දනාවේ ගිහිල්ලා ස්වාමින් වහන්සේ මනාලයා ප්‍රතික්ෂේප වෙච්ච තැන ජේසු මොකද කරන්නේ? මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේගේ ලේවලින් වන්දේ ගෙවලා මේ මනාලියව මගේ කරගන්න මහා සම්මගි කර ගැනීමේ යාගයයි අපි කුරුසේ දකින්නේ. ඒතර මේ සම්මගි කරගන්න කාර්යය තුල මගේ ප්‍රමාන්තනේ ඔබට මට කාර්යයක් තියෙනවා. ජේසු විශ්වයම උන්වහන්සේට ඒකත්වයක් උන්වහන්සේට සම්බන්ධ කරගන්න තැනදී ඔබට මට කාර්යයක් තියෙනවා. එමනා ඒ කාර්යය මොකක්ද? ජෝම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ ස්ථානික ජෝම්තුමා මේක ලස්සනට කියා දෙනවා. 3 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය 29 වෙනි වගන්තිය 29 වෙනි වගන්තිය ගන්න. මනාලිය අයිති මනාලයාට. ඒතර මනාලයා තමයි ජේසු, මනාලිය තමයි සභාව. මනාලිය අයිති මනාලයාට මම කවුද? ඔබ කවුද? මේ කාර්යයේදී මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා මනාලයාගේ කටහඬ හසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරියත්තේ බැවිනි. මම ප්‍රමාන්තනේ මේ අද කතා කරන්නේ සුවිශේෂ මනාලයා වෙන් කරනවා කියද්දී මනාලියගෙන් වෙන් කරන එකක් නෙමෙයි. උතර මතකද මේ ගැඹුරක් මම කියා දෙන්නේ. ශුද්ධාත්මෙන් ඔබට මේක තේරුම් කරයි කියලා මම විශ්වාස කරනවා. මනාලියගෙන් වෙන් කරන එකක් නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්න බෑ. හැබැයි ඔබ මම සභාවේම මනාලිය සභාව වෙද්දී ඔබ මම උන්වහන්සේගේ මනාලිය වෙනවා. හැබැයි මේ කතා කරන්නේ වෙන කාර්යයක්. මනාලයාගේ මිත්‍රයා මනාලයට එකතු කරගෙන කාර්යයේදී ගෝලයන්ගේ කාර්යය උනේ එකයි. එනේරික කාර්යයක්. ඒක සේවයක්. ගෝලියෝ ජේසුත් එක්ක ඉන්නේ උපවාස ජේසුත් එක්ක ඉන්නේ මොකක්ද? මනාලයාගේ මනාල පිරිස මනාලත් එක්ක මනාලියව එකතු කරගන්න කාර්යයට උරදන කනක්. එනේරික කාර්යයක්, දිවසිවර කාර්යයක්, පූජකවරයක්, බෞතිස්මයේ ඔබ මම ලබන දෙයක් තියෙනවා මගේ ප්‍රේමාන්තේනේ. එතකොටදී මනාලිය නෙමෙයි උපවාස කරන්නේ. ඒ පිරිස. මේ තැනදී මගේ ප්‍රේමාන්තේනේ මේ කොස්මික් ක්‍රයිස්ට් ක්‍රිස්තුස් වහන්සේ ඒකත්වයට කරන කාර්යයේදී ඔබට මට මේ කොරෝනාත් එක්ක විටමින් BB ඉන්නවට වඩා එහා දෙයක් තියෙනවා. ඒ ඒකත්වය කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මමයි. උන්වහන්සේ සභාවේ හිස ඔබ මම සභාව. එතකොට මේ මහා කාර්ය මේ විශ්වීය කාර්යයට ඔබ මම දායක වෙන්න ඕන විදියක් තියෙනවා. මම මන්තනේ ඒ දායක වෙන තැනදී ඔබ මම කරන්න දෙයක් තියෙනවා. ඒක ක්‍රිස්තු කේන්ද්‍රීය දෙයක්. ජේසුට ඇති ආදරය නිසා
මනාලයා ළඟ සිට ඔහුට සමන් දෙන ඔහුගේ මිත්‍රයා මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. ඔබට මට ඉතුරු වෙන්නේ එච්චරයි. මනාලියගේ අත නෙමෙයි ඔබට මට ඒ සැපත දෙන්නේ. මනාලයාගේ කටහඬ. හොඳට මතක තියාගන්න. ජීවිතේ පටල ගන්න එපා. ඔබ මම මේ ලෝකෙට ආවේ කාර්යයක් කරන්න. ක්‍රිස්තුස් වහන්සේ හිස, ඔබ මම අවයව ශරීර. මේ කාර්යයේදී කාර්යයක් තියෙනවා. මේ කටයුත්තේදී කාර්යයක් තියෙනවා. එතකොට ඒ තැනදී පුරාණයේ සම්ප්‍රදාය ජේසු කඩන්නේ ඒ ඈතර වීමට යන්න. ජේසු කතා කළා කියනවා මනාලයා ඔවුන්ගෙන් වෙන් කරන දවසක් එනවා. වචනේ ගන්න. ඒත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසේ ඒ දවසේදී ඔවුන් උපවාස කරනු ඇතැයි වදාළසේක. මගේ ප්‍රමාන්තයනේ ජේසු උපවාස කරා නේද? ඔබට මතකයිද? ජේසු ජොර්දාන් නදියේ ගිලිලා බෞතිස්මය ලැබලා තාත්තගේ කටහඬ අහලා ඔබ මගේ ප්‍රියාදර පුතා කියන කැහුණාන් පස්සේ ශුද්ධාත්මයානෝ ජේසු පාලුකරයට අරගෙන ගියා. මතෙව් 4 පළවෙනි වගන්තිය. අශුද්ධාත්මයන් විසින් පරීක්ෂා කරනු ලබන ලෙස පිණිස ශුද්ධාත්මයානෝ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලුකරයට පමණ ලැබුණසේක. එහිදී දවල් 40ක්ද රෑ 40ක්ද निराहारව උන්පසු උන්වහන්සේට සාගින යතිවිය. එතකොට ජේසුත් දවස් 40ක් උපවාස කරා. හැබැයි ඒ පුරාණේ උපවාසය නෙමෙයි. ශුද්ධාත්මයන්ගෙන් පිරීලා තාත්තගේ කටහඬ අහලා කරපු උපවාසයක්. මම ප්‍රමාන්තයනේ ඒ උපවාසය වෙනස්. ජේසුගේ උපවාසයේදී පාලුකරය තුල තාත්තව හොයපු උපවාසයක්. සම්ප්‍රදායක් තුල හිරවෙච්ච උපවාසයක් නෙමෙයි. කරන්න ඕන නිසා නීතියක් එක කරපු දෙයක් නෙමෙයි. ජීවිතයේ මම ප්‍රමාන්තනේ ඔබගේ මගේ ජීවිතයේ උපවාසය තියෙන්න ඕනේ එතන. ඒ කියන්නේ බලන්න අද වචනය කතා කරලා කියනවා මතේතුමාගේ සුවිශේෂණේ පුතේ තිබ්බේ. ගන්න එතන. උන්වහන්සේ කතා කරලා කියනවා අශුද්ධාත්මයක් දුරු කරන්න බැරි වෙච්ච තැනදී මතෙව් 16 මතක හැටියට 16 17 වචන ගන්න. මතෙව් 17 20 අපි 19ට යන්න. ඒ විදිහට ශ්‍රාවකයෝ පෞද්ගලිකව උන්වහන්සේ වෙතට આવුත් ඒ දුෂ්ටාත්මය දුරු කරන්නට අපිට බැරි වූයේ මන්දයි ඇසිය. මම ප්‍රමාන්තනේ තාත්තා පුතාව එක්කගෙන එනවා ගෝලියෝ ගාවට. ගෝලයන්ට සුව කරන්න බැරි වෙනවා. ගෝලයන්ට සුව කරන්න බැරි වෙච්චාම මොකද වෙන්නේ? වචනේ උන්වහන්සේ කතා කොට ගෝලියන්ට බැරි වුණාම ජේසුස් සුව කරයින් පස්සේ ගෙදර ආවම ගෝලියෝ අහනවා 19 ගන්න. ඒ විදිහට ශ්‍රාවකයෝ පෞද්ගලික උන්වහන්සේ වෙත આવුත් ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපිට බැරි වුණේ මන්දයි ඇසුව. උන්වහන්සේ කතා කොට මෙසේ වදාළසේක. ඔබගේ ඇදහිල්ල මදිකම නිසාය. හොඳට අහගන්න. සබවින්ම මම ඔබට කියමි. අබමල් රේණුවක පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතැනට යන්නයි කීවත යන්නේ ඔබට නොකළ හැකි කිසිවක් නැත. යාඥාවෙන් හා උපවාසයෙන් මිස මොවුන් දුරු කිරීමට මගක් නැත. බලන තර්කය. යකාව එලවන්න බැරි වුණේ ඔබගේ ඇදහිල්ල මදිකම. එහෙනම් ඇදහිල්ල ඇති වෙන්න මොකද කරන්නට ඕනේ? යාඥාවෙන් උපවාසයෙන් තමයි මේ බලය ලබන්නේ. උපවාසය ලස්සන දෙයක්. උපවාසය පුරාණේ දේවමාලිගාව කඩා වැච්ච තැනයි ඒ තැනකට වඩා එහා ගිය තැනක ජේසු කතා කරන්නේ. උන්වහන්සේ කියනවා මනාලයාව වෙන් කරන දවසේදී ඔවුන් උපවාස කරනවා. ඒ කියන්නේ එයාලගේ ජීවිතයේ හැම දෙයකටම කේන්ද්‍රය ක්‍රිස්තුස් වහන්සේ වෙන තැනක්. මනාලයාව වෙන් කරන ගමන් එයාලගේ ජීවිතේ හිස් වෙනවා. මනාලයා වෙන් වෙච්ච ගමන් මනාලයා නැති වෙච්ච ගමන් පාටිය පුස් වෙනවා. ඒ ඔක්කොම නැති වෙනවා. කරන කිසිම දෙයක තේරුම නැති වෙනවා. මම ප්‍රේමවන්තයනේ එන්නේ රට ගහලා බැටළුවන්ව විසිරනවා වගේ. අද ඔබ අහලා බලන්න ඔබගේ ජීවිතයේ මනාලයා වහන්සේද? මනාලයා නැති වුණාට එච්චර ගාණක් නැද්ද? මනාලයා නැති වුණාට තවම ඉන්නවා. තේරුණාද කියන එක? තව සෙට් එකක් ඉන්නවා. අර ඒ කියන්නේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා ඔබගේ ජීවිතේ. ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක් නෙමෙයි.
මනාලය නැති වෙද්දී ඔබට කතා කරන්න අය ඉන්නවා, වහගන්න අය ඉන්නවා, දෙවිච ඒව පුරව ගන්න අය ඉන්නවා. මගේ ප්‍රමාන්තනි කොම්ප්‍රොමයිස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ජේසුව මට නැති වෙනා කියන ඒ තන ඔබව ඉරි තැලිලා, ඔබ නන්නත්තර වෙලා, චප්ප වෙලා, පොඩි වෙලා, හරියට වතුර නැතිව වගේ, පිපාසයෙන් දියසොයන මූව පොව්වෙක් වගේ. කියන්නේ වෙන්න තැනක් නැහැ. එම වෙන්නේ මගේ ප්‍රමාන්තනේ ජේසුව ඔබගේ ජීවිතයේ මනාලය වුණොත් විතරයි. ජේසුව ඔබගේ ජීවිතේ මනාලය නැතුව යම් සාමාන්‍ය කෙනෙක් නම් ඒ තැන ඔබට මිස් වෙන්නේ නැහැ. ඔබට ඒ තැන දැනෙන්නට ඕනේ. මගේ ප්‍රමාන්තනේ ජේසුව මරපු වෙලාවේ, ජේසුව මරපු වෙලාවේ පරිසිවරුන්ට ප්‍රශ්නයක් නැහැ. ස්ථාවක ජෝම්තුමාගේ ගෝලයෝ එහෙමම හිටියනම් යාළුවට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ජේසුව අයිති කරගත් අයගේ ජීවිතය නන්නත්තර වුණා. ජේසු අරමුණක් ඇතිව එයාලව නන්නත්තර කරා. මනාලයාව එයාලගෙන් වෙන් කරන මොහොතක් එනවා. ජේසු කිව්වා මම යන තැනට ඔබට එන්න බෑ. ඔබට මං ගැන දුක හිතෙනවා, ඔබට වේදනාවෙන් පිරෙනවා. ඒක වෙන්න කලින් මම ඔබට කියන්නේ ඒකයි. ජේසුස් දැනගෙන හිටියා එක්සැක්ට්ලි මේගොල්ලන්ගේ ජීවිතය දරන්න බැරි තැනකට වැටෙනවා. මගේ ප්‍රේමන්තයනි, ජේසුට තිබුණා විශ්වයේ අධිපතියාණන් එහෙම වෙන්වීමක් නැතුව යන්න. ජේසුස් එහෙම ගියේ නෑ. ඒ වෙන්වීම ඕනේ. ඒ දුරස්වීම ඕනේ. ඒ ගැප් එක ඕනේ. ජේසුස් කිව්වා මම ඔබව දාලා යන්නම ඕනේ. මම යන්නේ ඔබගේ සුභ සිද්ධිය සඳහා. එහෙම යන්නේ නැතුව සුද්ධාත්මයන් වෙන්නේ නැහැ. මම ඔබව දාලා ගියොත් විතරයි සුද්ධාත්මයන් වෙන්නේ. සුද්ධාත්මයන් හරහා තමයි පූර්ණ එක්සත්භාවය තාත්තා පුතා සුද්ධාත්මයන් හරහා ආදරයෙන් බැඳෙනවා වගේ ඔබ මම ජේසුස් එක්ක ඒ පූර්ණ සම්බන්ධතාවයට යන සුද්ධාත්මයන් එක්ක දෙවියන් වහන්සේ එක්කලද මනුෂ්‍යයට වෙන් කරන්න බෑ. ඒකයි මගේ ප්‍රමාන්තනේ යුවලක් එකතු වෙන්නේ ලිංගිකව නෙමෙයි, යුවලක් එකතු වෙන්නේ දෑවැද්දෙන් නෙමෙයි, යුවලක් එකතු වෙන්නේ අදහස් වලින් නෙමෙයි, යුවලක් එකතු වෙන්නේ අධ්‍යාත්මිකව සුද්ධාත්මයන්ගෙන්. අනිත් හැම එකතුවක්ම ඊට පස්සේ වෙන්නේ සක්‍රමේන්තුවක් කියන්නේ එතනටයි. ජේසුස් කියනවා මම ඔබව දාලා යනවා. වෙන් කරනවා. වෙන් කරන ලබන මොහොතක් එනවා. සමහර වෙලාවට ඒ වෙන්වීම ඔබගේ පාපයත් එක්ක. රෝම 8 බලන්න 35 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියන වගන්තිය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද? විපතටවත්, දුක් වේදනාවටවත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුගී බවටවත්, උවදුරටවත්, කඩුවටවත් අප වෙන් කළ හැකිද? ශුද්ධ ලෙවලිය ඇති ලෙස දවස පුරා 38 ගන්න. ජීවිතයට මරණයටවත්, ජීවිතයටවත්, දේව දූතයන්ටවත්, භූතාධිපතින්ටවත්, බලධාරීන්ටවත්, දැන් තිබෙන කිසිවෙකටවත්, මතු පැමිණෙන කිසියටවත්, අති උස්සටවත්, මහා ගැඹුරටවත්, මුළු විශ්වයේ අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන්ම දකිමි. කිසිම දෙයකට උන්වහන්සේගේ ආදරයෙන් ඔබ මාව වෙන් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් වෙන් වෙන්න. වෙන් කරනු ලබන මොහොතක් ප්‍රධාන වශයෙන් ඔබගේ මගේ පාපයත් එක්ක. පාපයේදී උන්වහන්සේගෙන් ඔබ මම වෙන් වෙනවා. මරණීය පාපයේදී මම ඔබගේ උන්වහන්සේගෙන් වෙන් වෙනවා. උන්වහන්සේ කියනවා ඒකයි. හැබැයි වෙන්වීම ඕනේ. ඔබට දැනෙනවා නම් ඔබගේ වරද සාක්ෂියට මට ජේසුස් නැති වුණා කියලා ඔබ භාග්‍යවන්තයි. හැබැයි වෙන් වුණා කියලා දැනෙන්නේ නැති තරම් ඔබගේ අධ්‍යාත්මික ලාදුරු නම් ඔබට දැනෙන්නේ නැත්නම් ජේසුස් මට නැහැයි කියලා. ඒ කියන්නේ එහෙම තැනක නම් ඔබ විනාශයක්. ඔබට තේරුමක් නැහැ. ඔබ ඉන්නේ නරකාදියක. හැබැයි ජේසුස් පාපයක් කරයින් පස්සේ මට ජේසුස් නැති වුණා. මට ස්වාමිනේ මට වහන්සේ ඕනේ කියන එක මහා දයාබර ලස්සන තැනක්. ඒක හොසියා 5:15 උන්වහන්සේ කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරන මේ පාපයේ වෙන්වීම තුළ තියෙන ලස්සන මගේ සෙනග තමන්ගේ වරද පිළිගෙන මා සොයා එනතුරු මම ඔවුන් අතහැර මාගේ වාස භවනට යන්නෙමි. සමහර විට හොඳට මතක තියාගන්න. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා යනු ඇත.
සමහර විට ඒ කියන්නේ ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඒක ඒ වෙන්වීමේදී ඔබට දැනෙන්න ඕනේ, ඔබට රිදෙන්න ඕනේ ස්වාමින් වහන්සේ ඒ කියන්නේ ගිල්ට් එකත් එක්ක මට ජේසුව නැති වුණා කියලා. මනාලයා වෙන් කරන මොහොතක්. උන්වහන්සේව වෙන් වෙනවයි කියලා දැනෙන්න පව් කරන්න ඕනේ නැහැ මගේ ප්‍රමාදනේ. අධ්‍යාත්මික ගැඹුරුම තැනදී ඔබට උන්වහන්සේව නැති වෙන්න පුළුවන්. අපි කියනවා ඒකට ස්පිරිචුවල් ඩ්‍රයිනස්. ජේසුත් එක්ක මම පාපයක් කරලා නැහැ. හැබැයි ජේසු මාව අතහැරියා වගේ ඔබට දැනෙනවා. හැබැයි ඔබ වචනේ අයිති කරගන්නවා උන්වහන්සේගෙන් වෙන් කරන්න බෑ. හැබැයි ඔබට දැනෙන්නේ නැහැ. උන්වහන්සේ හැංගෙනවා. ඔබ උන්වහන්සේගේ මූණ ඔබගෙන් හංග ගන්නවා. ඇස් පිල්ලක් නැති ඔබ දිහා බලන් ඉන්නවා. ඔබට පේන්නේ නැති තැනකට උන්වහන්සේ යනවා. උන්වහන්සේ ඔබව ඊළඟ තලයට ගන්න. මගේ ප්‍රේමන්තනේ ඊළඟ ප්‍රමෝෂන් එකට ගන්නයි ගුරුවරයා කතා කරන්නේ නැතුව මේසේ ඉඳගෙන ඉන්නේ. අච්චර ආදරෙන් උගන්වපු ගුරුවරයා ළඟට අරගෙන පුතේ මෙන්න මෙහෙමයි 1 1 2 කියපු ගුරුවරයා ඒක කියා දුන්න ගුරුවරයා මෙන්න එක දවසක් එනවා මේසේ පිටු මේ ඇටි කෙහෙල් ගිලපු ගුඩුවෙක් වගේ ගාගෙන ඉන්නවා. අහන්නෙත් නැහැ, උත්තර දෙන්නෙත් නැහැ. ඒකට කතා කරොත් බයින තැනක ගුරුවරයා ගල් ගිලපු දවසක් එනවා. ඒකට අපි කියනවා එක්සෑම් කියලා. එක්සෑම්. ඔබව මාව ස්වාමීන් වහන්සේ ඒ දවසේදී ඔබට කතා කරන්නේ. ඔබ විතර කරන්නටයි ඒ දේ උන්වහන්සේ කරන්නේ. ජේසුස් මොකද්ද කියන්නේ? ඒ දවසේදී ඔබ ඔවුන් උපවාස කරනවා. ඒ දවසේදී. ඒ කියන්නේ උපවාසයේ තේරුම ජේසුව හොයන සර්ච් එකක්. පාලු කරේ දවස් 40ක්. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනේ උපවාසය ගැන හිතද්දී ජේසුස් මට දීපු ලස්සනම උදාහරණය තමයි තේක තියෙන මේ වතුර තියෙන. පීරිසිය තියෙනවා, තේක තියෙනවා, බොනවා. රස තේකක්. හැබැයි ඔබ හිතන්න කොච්චර රස තේකක් වුණත් තේකට කලින් ඔබ පැණි රහ කේක් කෑල්ලක් කෑවොත් තේකේ රස අජපල් වෙනවා. ඒ නිසා මගේ ප්‍රේමන්තනේ මේ වගේ වෙලාවට තියෙන ඔබට උපක්‍රම දෙනවා. දැන් පැටිස් කේක් එහෙම තේමේසි ගොඩක් තියෙනවා නම් මුලින්ම කේක් කෑල්ල කන්න. හරිද? ඊට පස්සේ පැටිස් කට්ලට්ස් වගේ දේවල් ඊට පස්සේ කන්න. අර පැණි රහ ගියයින් පස්සේ දැවිල්ල එනවා. දැවිල්ලත් එක්ක පැණි රහ නියමකට දැනෙනව නැද්ද? ඒක තමයි වෙනමයි. ඒක by the way. කෙසේ වෙතත් කේක් කෑල්ල කාලා ඔබ තේක බොද්දි තේකේ රහ නැහැ. පාපේ කියන්නේ ගොඩාක් ඔබගේ මාංශය පිනවන දෙයක්. මාංශය දැන් අපි උපවාසයේදී මොකද කරන්නේ මගේ ප්‍රේමන්තියනේ? උපවාසයේදී අපි කරන්නේ මාංශය පිනවන මම ආස ඒ ෆන් එක කික් එක පවුම නෙමේ. හැම දෙයක් පවු වෙන්නේ නැහැ. හැබැයි මාංශය පිනවන මම ආස දේ මම මේ කේක් කෑල්ල පැත්තකට කරනවා. මම ප්‍රේමන්තිය කේක් කෑල්ල පැත්තකට කරද්දී මට ටික තේකේ රසය දැනෙන්න ගන්නවා. ඇත්තටම රසය මොකක්ද කියන මට තේරෙනවා. උපවාසය කියන්නේ ඒ වගේ දෙයක්. ජීවිතේ මම ආසදේ මස් කන එක අපි හිතමු තේකට දාන සීනි තුප චූටි දේවල් මම බලන ටෙලි ඩ්‍රාමා එකක් මම ආස දෙයක් මේ එපිසෝඩ් එකක් මොකක් හරි ඔබ ආස දෙයක් ඔබගේ ඇඟ ඉල්ලන පාපයක් වෙන්න ඕනේ නැහැ. ඔබ ඒක කඩනවා. ඔබ කියනවා නෑ මම ඒක කරන්නේ නැහැ. මම මේ සතියේ මේක අයින් කරනවා. සතිය අයින් කරන්නේ අනේ අයියෝ අර පාසු කාලේ මස් කන්නයි වගේ මහා සිකුරාදා වෙනකම් බලාගෙන ඉන්නේ. බෝතල් ටික කබඩ් එකට දාලා අර මල්ලි ඉන්න අනේ පැටියෝ ඉන්න එනවා මාස්කු ඉඳලා එනවා කිය බල දින ගණන කැලෙන්ඩරේ මාක් කර ඉන්නවා. කවදද උදා වෙන්නේ? තේරුණාද? උදා වෙන්නේ ඒ මහා ඉරිදා පාස්කු ඉරිදාව කවදද උදා වෙන්නේ කියාගෙන බල. එහෙම එකක් නෙමෙයි උපවාසය කියන්නේ. මම ප්‍රේමන්තනේ ඔබ ආසදේ කැප කරද්දී ඔබ යාඥාවේ ගැඹුරු ජේසුව විඳින්න ගන්නවා. ඒකයි මනාලයා වෙන් කරන දවසේ ඔබ උපවාස කරනවා කියලා කියන්නේ. ජීවිතේ ඔබට උන්වහන්සේ නැහැ කියලා දැනෙනවා නම් මේ උපවාසයට යන්න. ජේසුව ફોකස් වෙච්ච ජේසුව කේන්ද්‍ර කරගත් උපවාසයකට යන්න. ඒ උපවාසයේදී ස්වාමීන් වහන්සේ ඔබව හම්බ වෙන්නේ. එතකොට ජේසුව හොයන්නයි උන්වහන්සේ ජෙරමියා 29:13 කතා කරලා කියනවා. මොකක්ද කියන්නේ? ජෙරමියා 29:13 උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මා සොයන්න ඔය. ජෙරමියා 29:13
නුඹලා මා සොයන්න නොහිය. නුඹලා මුල්ලු සිතින් මා සොයන කල මා නුඹලාට සම්භවනු ඇත. මගේ ප්‍රේමාන්තයනේ, මේ අලුත් බව, මේ පාලු කරේ ඔබගේ ජීවිතයේ පිඟාන සෝදලා උන්වහන්සේ අලුත් දෙයක් ඔබගේ ජීවිතේ කරන්න යනවා. ඒ කියන්නේ උන්වහන්සේ සුවිශේෂ කතා කරලා කියන්නේ කොහොමද? පරණ ඇඳුම උන්වහන්සේ උන්ට මේ උපමාව දාලසේක. කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදි කඩ ඉරා පරණ ඇඳුමට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේද නැත. එනිසා පරණ ඇඳුමක් වහන්න අලුත් ඇඳුමක් දාන්නේ කෑල්ලක් දාන්නේ නැහැ. අපරාධයක්. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ පැරණි තැන ජීවිතේ අලුත් තැනකට පෙරලෙන්න ඕනේ. ජේසු මගේ ප්‍රමාන්තනේ අපි දකිනවා ජාකොබ්ගේ පුතා ජෝසප්ට ජාකොබ් අලුත් ඇඳුමක් විශේෂ ඇඳුමක් මහලා දෙනවා. අනිත් පුතාලට වඩා විශේෂයි. පුරාණේ මේ ඇඳුම කියන එක හරි ලස්සන දෙයක්. ජේසුගේ ඇඳුමේ විශේෂත්වයක් තිබුණා. එයාලා ජේසුගේ උතුරු සළුව ඉරන්න ලෑස්ති වුණේ නැහැ, කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ ඉරන්න නැතුව දාදු දාලා සොල්දාදු අතර ඒක දාදුවෙන් වැටිච්ච කෙනාට දුන්නා. මොකද ඒකේ මූට්ටුවක් නැහැ. එකම නූලෙන් දේවම්ම ගොතලා තිබිච්ච නිසා. ලස්සන තව අලුත් ඇඳුමක් අපි දකිනවා කොහෙද? ලුක් 15 අකීකර පුත්‍රයා තාත්තා අලුත් ඇඳුමක් මහලා දෙනවා. උන්වහන්සේ කතා කළා ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්න. පවුලුතුමා කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්න. ඒ කියන්නේ උන්වහන්සේ පැලඳ ගන්න. උන්වහන්සේ කුරුසේදී පුරාණේ අපි දකිනවා ආදම් මේව පව් කරයින් පස්සේ ආදම් මේව පව් කරලා නිර්වස්ත්‍ර වෙද්දී එයාලා කොලාතු වලින් ඇඳුමක් මහ ගන්නවා. දෙවියන් වහන්සේ සතෙක්ව මරලා ඒ සතාගේ හැමෙන් ඇඳුමක් මහලා දෙනවා. ඒ මුල්ම ලේ වැගිරීම වෙන්නේ ඇඳුම සඳහා. මේ අඳුම කනෙක් වෙනවා කොහෙටද? ජේසු කුරුස ගසේදී නිර්වස්ත්‍ර වෙලා ඔබට මට අලුත් ඇඳුමක්. උන්වහන්සේ නිර්වස්ත්‍ර වෙලා දේවත්වය තුළ අලුත් ඇඳුමක් අලුත් ජීවිතයක් උන්වහන්සේට දෙනවා. ඒක වෙන්නේ උන්වහන්සේගේ ලේ වලින්. පාපයට වන්දි ගෙවන්නේ උන්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ බොහොම මිලදී අරගෙන වහල්කම ඉරිච්ච ඒ ගඳ ගන්න කසඩ ඒ ඇඳුමට වෙනුවට අලුත් ඇඳුමක් දීලා තියෙනවා. ඒ නිසා ඒ ඇඳුම ඉරලා තේරුණාද කියන එක? ඔගේ පරණ තැන ඉරිච්ච තැන වහගන්නවා කියන්නේ මොන කාලකන්නිකමක්ද? ඒ නිසා ඒ ඇඳුම විසි කරලා ඔය අලුත් ඇඳුම ඇඳ ගන්න. පරණ ඇඳුමේ අර රාමුව ඒ පුරාණේ දැක්ක රාමුව කඩලා ජේසුට ඔබගේ ජීවිතයේ අලුත් දෙයක් ශුද්ධාත්මයන් තුළ කරන්න දෙන්න. මම ප්‍රමාන්තනේ ජේසු ආවේ එකටයි. ඒ නිසා කොස්මික් ක්‍රයිස් විශ්වයේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වාමින් වහන්සේ ජේසු ඔබගේ ජීවිතේ කරන්න යන දේ හැම ජීවිතේ මහා විශ්වයේ මහා මේ මුළු ගගනෙම උන්වහන්සේ විශ්වයම මවපු තැනන් වහන්සේ ඔබගේ ජීවිතේ අණ්ඩක් මහන්න නෙමෙයි ඉන්නේ. එක ඉරිච්ච තැනක් වහලා ඒකේ පරණත්වය පරණකම එතන වහන්න නෙමෙයි ඉන්නේ. අලුත් දෙයක් කරන්න ඉඩ දෙන්න මගේ ප්‍රමාන්තයනේ. අවසානයේ උන්වහන්සේ කතා කළා කියනවා මොකක්ද? කිසිවෙකු නව මිදිවුෂ පැරණි බඳුන් වලට වත් කරන්නේ නැත. වත් කළොත් නව මිදිවුෂෙන් බඳුනෙන් පැලී මිදිවුසින් බඳුන් පැලී මිදිවුෂ වැගිරි බඳුනත් නැස්ති වයි. මගේ ප්‍රමාන්තයනේ මිදිවුෂ කියලා කියද්දී ඔය තේරුම් ගන්නට ඕනේ මහා ඒ කියන්නේ ජුදා සම්ප්‍රදායේ මිදිවුෂ කියද්දී ඒක ලොකු මාතෘකාවක්. දැන් අපිට වගේ බාර තිබ්බේ නැහැ හොඳේ. රෙඩ් වයින් ගන්නයි ඒ වගේ බාර තිබ්බ තැනක් නෙමෙයි. එයාලා විවාහ මංගල්‍යයක් එනවනම් එයාලා වෙනම මේ මිදු බඳුන් තියලා මිදිවුෂ ඒක හදලා අවුරුදු ගානක් සමහර දරුවා හම්බ වෙද්දිම දුවෙක් නම් මිදිවුෂ පැක් කරලා තියන්නත් ඇති මන් දන්නේ නැහැ එහෙම භාග්‍යවර කියවන්නේ. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ ඒක ඒ තරමට පරණ වෙන තරමට තමයි ඒකේ තියෙන රස වැඩි වෙන්නේ. එතකොට ඒක මිදි මේ දාන භාජනයත් මගේ ප්‍රමාන්තයනේ. ඒකට සීසන් වෙනවා. එතකොට ඒ සීසන් වෙන එක භාජනයට පැරණි බඳුන් වලට අලුත් මිදි රස දාන්න බෑ. ඒක රියැක්ට් කරනවා. උන්වහන්සේ මේ කතා කරන්නේ මිදිවුෂ කියලා කියද්දී දැන් කානනුවර මිදිවුෂ බලන්න මිදිවුෂ නැති වෙනවා කියලා කියද්දී ස්පිරිට් එක ශුද්ධාත්මයන්ෝ ප්‍රීතිය
අපේ මත අපේ ජීවිතේ ජවය එනර්ජි එක. උන්වහන්සේ කතා කරන්නේ නව මිදිවුෂ ගැන. පරණ මිදිවුෂ මෙතන ලෝක සම්ප්‍රදායට අනුව පරණ මිදිවුෂ තමයි රස. හැබැයි උන්වහන්සේ කතා කරන්නේ පරණ මිදිවුෂ ඒ ලෝකේ රසය නෙමෙයි වෙන තැනක් ගැන. වචනේ කතා කරලා කියන මොකද්ද කියන්නේ? නව මිදිවුෂ වත් කළ යුත්තේ නව බඳුන් වලමය. තවද පරණ මිදිවුෂ පානය කළ කිසි මිනිසෙක් නව මිදිවුෂ රුචි නොකරයි. පරණ මිදිවුෂම රසයයි කියන්නේ. අර රාමුව මයින්ඩ් එක හදාගත්ත තැන පරණ තේ පරණ ඇඳුම වෙනස් කරන්න කැමති නෑ. නැද්ද? ඒක මම මැරෙන්න ඕනේ මේ ගෙදර. මම හැදපු ගෙදර තමයි මම මැරෙන්නේ. තේරුණාද කියන එක? මේ පුටුවවත් වෙනස් කරන්න කැමති නෑ. තේරුණාද? එතනම මුල් ඇත්තකම ඉන්නේ. මම ප්‍රේමතේ එහෙම තැනක් නෙමෙයි. උන්වහන්සේ කියනවා පරණ මිදිවුෂ බීපු කෙනාට රස ඒකම තමයි. ඔළුවෙන් එක යන්නේ නැහැ. විශ්වීය ස්වාමින් වහන්සේ කොස්මික් ක්‍රයිස් උන්වහන්සේ ඔබ ජීවිතේ කරන්න යන දෙයට ඔබට ඔළුවට එන්නේ නැහැ. අර ප්‍රාමුවේමයි ඔබ ඉන්නේ. ඔබ කෙනෙක්ව ජජ් කරලා ලේබල් කරලා එයා එහෙමයි කියලා සීල් කරයින් පස්සේ ඔබට විශ්වාසයක් නැහැ. ශුද්ධාත්මයන්ව එයා වෙනස් කරන්න පුළුවන් කියලා. බලු නකුට කෙලින් කරත් එයාව කෙලින් කරන්න බෑ. බලු නකුට කෙලින් කරන්න බෑයි වගේ එයාව ඌවත් එහෙම තමයි නැද්ද? ඔබ විශ්වාස කරන්නේ මොකක්ද? විශ්වීය ස්වාමීන් වහන්සේව නෙමෙයි. කනනුවර විවාහ මංගල්‍යයේ එයාලගේ ස්ටොක් එකේ තිබිච්ච පරණ මිදිවුෂ මොකද උනේ? ස්ටොක් එකේ තිබිච්ච පරණ මිදිවුෂ එයාලා බිව්වා. සාමාන්‍යයෙන් මගේ ප්‍රේමන්තනේ හොඳ මිදිවුෂ දෙන්නේ මුලින්. ඒ හොඳ සරයි. අතර හොඳ මිදිවුෂ හොඳට සූර් වෙන්න බිව්වන් පස්සේ ඔලු මඤ්ඤම් වෙනවනේ. ඊට පස්සේ දෙනවා ජරාව. කලවං එක දෙන්න ඊට පස්සේ අරවා බීලා වෙරි මරගාතේ දෙවනි එක බොද්දි එච්චර ගාණක් නැහැ. කලවං කරලා දෙන්න පුළුවන්. දැන් ජේසු මොකද කරන්නේ? වතුර මිදිවුෂ කරලා අර සම්ප්‍රදායේ සීසන් වෙච්ච මිදිවුෂ නෙමෙයි තියන්නේ. ජේසුගේ අතින් වතුර මිදිවුෂ වෙච්ච මිදිවුෂ තියන්නේ. ඒක තමයි නව මිදිවුෂ කියන්නේ. ජේසුගේ අතින් මිදි රස උනේ සම්ප්‍රදායෙන් නෙමෙයි, කාලයෙන් නෙමෙයි, ඒ මනුෂ්‍ය දැක්මෙන් නෙමෙයි, මනුස්ස බුද්ධියෙන් නෙමෙයි. ජේසුගේ අතට දෙන වතුර මිදි රස වෙන්නේ. එලා කියනවා මේක සංවිධායක තැන වෙත දුන්නායින් පස්සේ ඇයි මෙච්චර හොඳ එක පහු වෙනකන් තියාගත්තේ? මගේ ප්‍රේමාන්තයනේ සමහර වෙලාවට ඒක දැක්කනම් ඒක වෙන්නේ කුස්සියේ, ඒක වෙන්නේ ගබඩා කාමරේ, ඒක දන්නේ, ඒක වචනේ කතා කරලා කියනවා ඒක සේවකයන් දැන සිටි නමුත් බලන්න වචනේ හරිම ලස්සනයි. මේකේ තියෙන සම්බන්ධතාවය ඒක සංවිධායක තැන මිදිවුෂ බවට හැරුණු වතුරගෙන රස බැලීය. ඒ කෙසේ ලැබුණේදයි වතුරගෙන සේවකයන් දැන සිටි නමුත් ඔහු නොදත්තේ. හදිස්සියේ එයා දැක්කනම් දේශුමය කරන යදී එයාට කවදාම රහ තේරෙන එකක් නැහැ. එක්ක මේ මොකක්ද නේ? අර පරණ එකම තමයි රහ වෙන්නේ. දැක්කේ නැහැ හොඳ වෙලාවට. ඒකයි ජේසුව දැක්කාය මේ වඩුවගේ පුතා නේද? මේ මරියගේ පුතා නේද? මෙයාගේ සහෝදරයෝ සහ විත්තිකරියා නේද? මෙයා කොහොමද ප්‍රබල ක්‍රියා කරන්නේ? දකින්න රාමුවේ හිර වෙච්ච තැනක්. ජේසුගේ අතේ ඒ වතුර මිදි රස වෙන්නේ. ඒ මිදි රස අන්තිම රාත්‍රී භෝජනයේදී උන්වහන්සේගේ ලේ වෙන්නේ මගේ ප්‍රේමාන්තිනේ. උන්වහන්සේ ඔබ මාව අලුත් කරන්නේ ඒ ලේ වලින්. ඒ ලේ ජේසුගේ ලේ ඔබගේ මගේ පාපිෂ්ඨ ලේ ෆ්ලෂ් කරලා වෙනස් කරලා ඔබව මාව අලුත් බඳුනක් කරනවා. මම මගේ පරණ බඳුන පරණ ජීවිතය අලුත් ඇඳුමකින් සරසලා ඒ පරණ බඳුන ජේසුගේ ලේ වලින් අලුත් කරලා උන්වහන්සේ ඔබව ජේසුගේ ලේයින් පොඟවලා පුරවනවා. තවදුරටත් මා තුළ ජීවත් වෙන්නේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කියලා. මගේ ප්‍රේමාන්තනේ ලෙවි ව්‍යවස්ථාවේ 17 උන්වහන්සේ කතා කළා කියනවා. ලේවල තමයි ජීවිතය තියෙන්නේ කියලා. සතෙක්ගේ ලේවල ජීවිතය තියෙන්නේ. ඒ නිසා බොටුව මිරිකා කන සතුන්ව කන්න බෑ. ලේ වැగిරෙන්නට දෙන්න ඕනේ කියලා. ජේසු ඒ ලේ ජීවිතය අයිති ස්වාමින් වහන්සේ ඔබට මට ඒ ජීවිතය දීලා ඔබ මාව අලුත් කරලා තියෙනවා. එනිසා මනාලයා ඔබගේ ජීවිතයේ ජේසු ඒ ආදරය මිතුරෙක් වෙනුවෙන් තම ජීවිතය
පුදනවට වඩා ආදරයක් තවත් නැහැ. ඒ ආදරවන්තයා උන්වහන්සේ. ඒ මිතුරා උන්වහන්සේ. ඔබගේ ජීවිතය වෙනුවෙන් ජීවිතය දුන්නු ඒ පෙම්වතා උන්වහන්සේ. හැබැයි ජීවිතේ කඩින් කඩ ඒ පෙම්වතාව වෙන් වෙනවා ඔබට දැනේ. උන්වහන්සේ නැහැයි කියලා හිතෙයි. සිත විමසලා බලන්න මොකක්ද පාපය කියලා. සිත වෙනස් කරගෙන උන්වහන්සේව මුළු සිතින් සොයාගෙන යන්න, හම්බ වෙනකන් උපවාස කරන්න, ආසදේ කඩන්න, ජේසුවම ෆෝකස් එකක් කරගන්න, පාපයේ මායාවේ තිමිරපට ඉරලා උන්වහන්සේවම දකින්න. උන්වහන්සේ මතෙව් 5 වෙනි පරිච්ඡේදය 8 වෙනි වගන්තියේ කියනවා නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය. මන්ද උන් ස්වාමින් වහන්සේ දකින්නෝය. නිර්මලත්වය. ඒ නිර්මලත්වය ඔබ ස්වාමීන් වහන්සේව දකින්න තැනට ගන්නේ. ඒ නිර්මලත්වය හොයන්න. මගේ ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේව ඔබගේ ජීවිතේ නිර්මලව හොයන්න. ජේසු ඔබට දැනෙන්නේ නැති කාලෙතියි අධ්‍යාත්මික වියලි කාල උපවාස කරන්න. ආසදේ අත්‍යත උන්වහන්සේත් එක්ක ඉන්න. උන්වහන්සේ ඊළඟ තලයට ඔබව ගන්නයි, ඔය පිඟාන හොදන්නයි, ඔය පාලු කරේක ඔබ අරගෙන යන්නේ. ශුද්ධාත්මයන්ෝ සාතන් විසින් පරීක්ෂා කරන ලබන පිණිස පුත්‍රභාවයේ කිරුළ ලබන්නට ශුද්ධාත්මයන්ෝ සමහර විට ඔබව ඔය පාලු කරේ හරහා අරගෙන යයි. උපවාස කරන්න, මනාලයවම හොයන්න. උන්වහන්සේ තුළ ඒ ගැඹුරු තීරණය ගන්න වචනය ඔබට ආරාධනා කරනවාද?